හරි දොළ පුතාලා එහෙනම් අපි මේ martial arts unit එකේ second paragraph එකට යමු. So we'll go to the second paragraph of this lesson, martial arts. Hari. And we are going to study what it is what it is. එක මොකක්ද කියලා අපි study කරන්න මේ හදන්නේ. Okay. So turn to that page. ඒ page එකට පෙරලා ගන්න. So this is the paragraph. මේක තමයි දුවේ පුතේ ඊළඟ paragraph එක. Okay. We'll go on reading. අපි මේක කියවගෙන යමු. Styles and techniques used in martial arts differ depending on the application and intention. Styles and techniques used in martial arts differ depending on the application and intention. දුවේ පුතේ මාත් එක්කම note එක හිමීට අච්චු පුතේ බලා ගන්න. ඊට පස්සේ මම තේරුම් කියා දෙන්නම්. හරි. So we start from here. අපි මෙතනින් මායසරයක් පටන් ගමු. Styles and techniques used in martial arts differ depending on the application and intention. හරි. බලමු මොකක්ද ඒ කියන්නේ කියලා. Styles and techniques. Styles and techniques. Styles කියනනම් ඒකේ කලාව විලාසිතාව කියන එකනේ. Technique කියන්නේ උපක්‍රම. Styles සහ උපක්‍රම used පාවිච්චි වෙන in martial arts. මේ martial arts වලදී පාවිච්චි වෙන styles and techniques differ. දුවල පුතාලට මතකයිනේ different කියන වචනේ. different කියන වචනේ හැදෙන්නේ මෙන්න මේ differ කියන එකෙන්. differ කියන්නේ දුවේ පුතේ වෙනස් වෙනවා කියන එක. එතන ඉන්නේ different වෙනස් කියන adjective එක හැදුනේ. So this is a verb මේක ක්‍රියාපදයක්. differ කියන්නේ වෙනස් වෙනවා කියන එක. මොනවද එහෙනම් වෙනස් වෙන්නේ? මෙන්න මේ දේවල්. Styles and techniques used in martial arts. Martial arts වලදී පාවිච්චි වෙන styles and techniques වෙනස් වෙනවලු depending. Depend කියන්නේ පදනම් වෙලා යපිලා කියන එක. පදනම් වෙලා මොකක් මතද? On මත on the application and intention. Application and intention. ඔන්න ඔතන දුවල පුතලට මට කියා දෙන්න දෙයක් තියෙනවා. ඒක හරියට මෙන්න මේ වගේ. දුවේ පුතේ there's a verb called apply. apply කියලා verb එකක් තියෙනවා ඉංග්‍රීසි වල. හරි? apply. දුවේ පුතේ apply කියන එකට තේරුම් කීපයක් තියෙනවා. apply කියන එකට තේරුම් කීපයක් තියෙනවා. So one is යොදනවා. දැන් ඔය ඔතන එහෙමනම් apply කියන එක පාවිච්චි කරන්නේ යොදනවා කියන අදහසින්. කියන්නේ හිතන්න දැනුම අපි මොකක් හරි වැඩකට යොදනවා. අපේ හැකියාව අපි මොකක් හරි දෙයකට යොදනවා. අන්න ඒ වගේ එකකට කියන්නේ apply කරනවා කියලා. apply කරනවා කියලා. තේරෙනවද? දැන් හිතන්න අපිට sentence එකක් හදාගන්න ඕන වුණාම, වාක්‍යයක් හදාගන්න ඕන වුණාම මොකක් හරි word එකක් අපි දන්න වචනයක් අපි එතනට යොදනවා. apply කරනවා. හරි? දුවල පුතාලා ගණන් හදනකොට සමහර ගණන් වලට උත්තර ගන්න සමහර සමීකරණ යොදනවා. නේ සමහර සමීකරණ යොදනවා. ඒවට කියන්නේ සමීකරණ apply කරනවා කියලා. there you apply those equations. හරි? එතකොට එතනින් තමයි ඔය application කියන වචනේ හැදෙන්නේ. ඒ නිසා application කියන එකට තියෙනවා යෙදීම කියන තේරුම. යොදනවා කියන්නේ apply නේ. එහෙනම් application යෙදීම. ඇයි දුවේ පුතේ මම මේක මෙච්චරම කියා දෙන්නේ? දුවල පුතාලට ඇප්ලිකේෂන් කිව්ව ගමන් කෙලින්ම මතක් වෙන්නේ අර රැකියාවල් වලට හිම දාන ඇප්ලිකේෂන් අයදුම්පත්. එතනත් ඇප්ලිකේෂන් කියන්නේ අයදුම්පතට ඒ තේරුම හරි තමයි. ඒ වගේම මෙන්න මෙහෙම තේරුමකුත් ඇප්ලයි වල තියෙනවා. ඒ වගේමයි දුවල පුතාලා මෙන්න මේකත් ඉගෙන ගන්න. ඇප්ලයි කියනවා ගානවට. ගානවා කියන්නේ දුවේ පුතේ මේ ආලේප කරනවා කියන තේරුම. ආලේප කරනවා. දැන් ඔයගොල්ලෝ ක්‍රීම් වර්ග එහෙම ඇඟේ ගානවා. ආලේප කරනවා. අන්න ඒකටත් apply කියන එක use වෙනවා. එතකොට ඒ පැත්තෙන් හිතලා application කිව්වොත් එහෙනම් තේරුම මොකද්ද වෙන්න ඕනේ? ආලේප කිරීම, ගෑම කියන තේරුම. හරි? අන්න ඒක. ඊළඟට මෙන්න මේක බලා ගන්න. මම ওই වචනයක තේරුම ඔච්චර කියා දුන්නේ. ඊළඟට intend. දුවේ පුතේ intend කියන්නේ අරමුණු කරගන්නවට, සිතින් අරමුණක් ඇති කරගන්නවට. මේකෙන් තමයි intention කියන noun එක හැදෙන්නේ. intention කියන්නේ අරමුණ කියන එක.
හරිද? එහෙනම් application and intention කියන්නේ මොකද්ද? application and intention කියන්නේ මොකද්ද එහෙනම්? application and intention කියන්නේ යෙදීම සහ අරමුණ. depending on කියන්නේ depend කියන්නේ පදනම් වෙනවත. එහෙනම් depending පදනම් වෙලා on මත මොකක් මතද? මෙන්න මේ දෙක මත. application and intention. මෙන්න මේ දෙක යෙදීම කියන්නේ ඒක කොහොමද? martial art එක කොහොමද යෙදෙන්නේ? සහ ඒකේ අරමුණ මොකද්ද? ඔය දෙක මත පදනම් වෙලා මොකද්ද වෙනවා කියන්නේ? අපි අචුපතර ගිහින් බලමු. ඔය දෙක මත පදනම් වෙලා මොකද්ද වෙනවා කියන්නේ? ඒකේ තියෙන techniques හරි? ඒකේ use වෙන styles සහ techniques වෙනස් වෙනවලු. හරි? ඒකේ use වෙන styles and techniques වෙනස් වෙනවලු. හරි? මේ තියෙන එතනින් එහාට කොහොමද වෙනස් වෙන්නේ කියලා. for example දුවේ පුතේ අපි දන්නවා example කියන්නේ උදාහරණයක්. එහෙනම් for example උදාහරණයක් ලෙස ආන් ඉගෙන ගන්න දුවල පුතාලා. උදාහරණයක් ලෙස කියලා කියන්නේ එහෙමයි. කොහොමද කියන්නේ? for example උදාහරණයක් හැටියට ගත්තොත් today other many young women ගොඩක්ම තරුණ women කාන්තාවෝ learn martial arts ඉගෙන ගන්නවා martial arts. බලන්න පුතේ. දැන් ගොඩ දෙනෙක් හිතන් ඉන්නේ නේ සටන් කලා ගහ ගන්නේවා ඕවා නිකන් මේ පිරිමි ළමයින්ගේ වැඩ පිරිමි අයගේ වැඩ කියලානේ. නෑ දුවේ පුතේ එහෙම එකක් නෑ. martial arts හරිද is popular ඒක ගොඩක් ප්‍රසිද්ධයි among women ගෑනු අය අතරත්. ගෑනු අය කියන්නේ වයසක අයම විතරක් among young women. හරි? තරුණ ගෑනු ළමයි අතර. එහෙනම් girls අතරෙත් මේක popular වෙන්න පුළුවන්. හරිද? young women. හැබැයි ඇයි එහෙනම් මේ අච්චපතේ කියන විදිහට මේක young women ලා කරන්නේ? learn ඉගෙන ගන්නේ martial arts මොකටද? for සඳහා self defense. අපිට කලිනුත් හම්බුණා ආත්මාරක්ෂාව. එහෙනම් today many young women ගොඩාක්ම තරුණ කාන්තාවෝ learn ඉගෙන ගන්නවලු martial arts මොකටද? for self defense. ආත්මාරක්ෂාව සඳහා, තමන්ගේ ආරක්ෂාව සඳහා. අන්න මේ පාඩම අහන් ඉන්න දුවලටත් අන්න එහෙනම් තේරුම් ගන්න දෙයක් තියෙනවා. හරිද? තමන්ගේ ආරක්ෂාවට පුතාලට වගේම දුවලට වුණත් තමන්ගේ ආරක්ෂාවට martial arts වගේ ආර්ට් එකක් ඉගෙනගෙන ඉන්න එක ගොඩක් වැදගත්. නේ? සහ today මේ බාන්න අචුපතේ මොකක්ද තියෙන්නේ කියලා? today many young women learn. many young women learn. ගොඩක් තරුණ ගෑනු ළමයි කාන්තාවෝ ඉගෙන ගන්නවා. හරි? පුතාලා එහෙනම් දැනගෙන ඉන්න ලේසිම නෑ. සමහර වෙලාවට ගුටි කන්න වෙන්න උනත් බැරිත් නෑ. හරි? ගෑනු ළමයි කියලා නෑ දැන් ඉන්න කට්ටිය ගොඩක් martial arts ඉගෙන ගන්නවා. හරි? ඔය ASEM ඕනම් මම ඔය අතරෙම දුවල පුතාලට කියලා දෙන්නම්. ඔය ටීචර්ස් ලටත් මම හිතන 2016 වගේ ඉඳලා හරි ටීචර්ස් ලටත් විද්‍යාපීඨ ගුරුවරුන්ටත් martial arts ඉගෙනුවා. මම දන්නේ නැහැ ඒක මේ වෙද්දි නම් ක්‍රියාත්මකද කියලා. අවුරුදු කීපයක් තිස්සේ ක්‍රියාත්මක වුණා. ඒගොල්ලන්ට ගුරු පුහුණුව අතරතුරදී ගුරු පුහුණුවේ එක් අංගයක් හැටියට martial arts ඉගෙනුවා. හරි දුවල පුතාලා එතකොට තේරුම් ගන්න ටීචර්ස්ලත් එක්ක මේල් වෙන්න පුළුවන් ෆීමේල් වෙන්න පුළුවන්. ඒ කියන්නේ මේල් ටීචර්ස්ලා වෙන්න පුළුවන් ෆීමේල් ටීචර්ස්ලා වෙන්න පුළුවන්. හරි නේ පරිස්සමින් ඒගොල්ලෝ martial arts දන්නවා. හරි martial arts දන්නවා. හරි ආයතන පාඩමට while දුවේ පුතේ while කියන්නේ අතරතුර කියන එක. දැන් බලන්න women ලා ඉගෙන ගන්න මොකටද? for self defense. ඒ අතරෙම සමහරක් කියන්නේ සමහර කට්ටිය turn හරව ගන්නවා හැරෙනවා to it. ඒකට හැරෙනවා. ඒකට හැරෙනවා කියන්නේ මේ martial arts දෙසට හැරෙනවා. ඒ කියන්නේ martial arts ඉගෙන ගන්න පටන් ගන්නවා. මොකටද? for සඳහා mental මානසික කලින් හම්බුණා and spiritual කියන්නේ කලින් හම්බුණා ආධ්‍යාත්මික development එකට සංවර්ධනයට. මේ දෙකටත් සමහරු martial arts වලට යොමු වෙනවා. ඒ වගේම as well as මෙන්න මට උගන්වන්න point එකක් තියෙනවා for physical fitness. physical ශාරීරික fitness එක කියන්නේ යෝග්‍යතාවයට fit බවට. හරි
මේ ශාරීරික යෝග්‍යතාවය වෙනුවෙනොත් සමහරු ෆිසිකල් ෆිට්නස් එක වෙනුවෙනොත් මාෂල් ආර්ට්ස් වලට යොමු වෙනවලු. දුවේ පුතේ මොකද්ද මේ as well as කියන්නේ? ඒ වගේම කියන අදහසක් මෙතන තියෙන්නේ. හරි? මෙතන තියෙන්නේ ඒ වගේම කියන අදහසක්. ඒක හරියට හිතන්නකෝ. නෝට් එකක් දාගමු අපි. as well as කියන්නේ හිතන්නකෝ. දැන් හිතන්න. we run. ඒ කියන්නේ මොකද්ද? අපි දුවනවා. මෙහෙම කිව්වොත් we run as well as jump. අපි දුවනවා ඒ වගේම පනිනවා. තේරෙනවද? මේක දැන් දුවේ පුතේ ක්‍රියාපද වලට විතරක් නෙමෙයි noun වලට දාන්නත් පුළුවන්. කියන්නේ අපි මෙහෙම හිතමු. අපි ගමු example එකක් මෙන්න මේ වගේ. දැන් හිතන්න. Tinuri is absent. Tinuri is absent today. අපි මෙන්න මේ වගේ එකක් කියමු. මොකද්ද තේරුම? Tinuri is absent today. Tinuri අද ඇවිල්ලා නැහැ. හිතන්න අපි මේකට as well as දැම්මයි කියලා මෙහෙම. දැන් Tinuri දැන් හිතන්න අපි මේකට තව ළමයෙක්ගේ නමක් ඇඩ් කරනවා කියලා. එතකොට දුවේ පුතේ කොහොමද මේක වෙන්න ඕනේ? හිතන්න මෙහෙම අපි දානවා Tinuri and Dilasha වගේ දැම්මොත් Tinuri and Dilasha එහෙනම් is නෙමෙයි are absent නේ. are absent today. දැන් මේකේ තේරුම මොකද්ද? Tinuri සහ Dilasha absent කියන එක. දුවේ පුතේ මෙන්න මේ පාර්ට් එක වෙනුවට හොඳට බලා ගන්න. මෙන්න මේ පාර්ට් එක වෙනුවට මට ඕන නම් ඔය and නොදා මෙන්න මෙහෙම දාන්න පුළුවන්. Tinuri and නොදා මම use කරනවා as well as Dilasha are absent today. දුවේ පුතේ මෙතන පාවිච්චි වෙලා තියෙන්නේ and මෙතන පාවිච්චි වෙන්නේ as well as. මේ දෙකේ තියෙන්නේ තේරුම් දෙකක්. හොඳට මේක තේරුම් ගන්න. මේකෙන් අපිට ඉස්සරහට ගොඩක් වැඩ ගන්න පුළුවන් essay writing වලදී. බලන්න. Tinuri and Dilasha කියන්නේ මොකද්ද? Tinuri සහ Dilasha. Tinuri as well as Dilasha. Tinuri ඒ වගේම Dilashat. මෙයයි ඒ වගේම මෙයයි කියන දෙන්නම absent ලු. මෙහෙම කිව්වොත් එහෙනම් තේරුම Tinuri සහ Dilasha absent. මෙහෙම කිව්වොත් Tinuri ඒ වගේම Dilashat absent. තේරෙනවද? එහෙනම් දුවේ පුතේ as well as වලින් අපිට ලොකු ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. ඒක නාම පදත් එක්ක වගේම මේ වගේ ක්‍රියාපද එක්ක දාන්නත් පුළුවන්. හරිද? හොඳ නෝට් එකක් දාගන්න සිංහල තේරුම් එක්කම. So the topic is as well as. This is very important. මේක ගොඩාක් දුවේ පුතේ වැදගත්. අපි ආසරයක් ලෙසන් එකට එමු. හරි? අපි ඔක ඉගෙන ගත්තේ මෙන්න මේ පාර්ට් එකට අදාළ වචන පොතේ තිබ්බ as well as for physical fitness. ඒ වගේම physical fitness එකට සඳහාත් කියන එක. ඊළඟට බලන්න judo, boxing, karate, kickboxing, taekwondo and wrestling. දුවේ පුතේ මෙන්න මෙතන W silence. Wrestling are some. මෙන්න මේවා තමයිලු සමහරක්. some forms සමහරක් වර්ග සමහරක් ප්‍රභේද සමහරක් ආකෘති of different types එකිනෙකට වෙනස් වර්ගවල martial arts. එහෙනම් martial arts වල එකිනෙකට වෙනස් වර්ග තියෙනවා. මේ තියෙන්නේ කීපයක්. මොනවද? හරි? මෙන්න බලන්න මොනවද? judo, boxing, karate, kickboxing, taekwondo and wrestling. දුවේ පුතේ මේවයි එකිනෙකට වෙනස්කම් මොනවද කියලා නම් ඇත්තටම මමත් ස්ටඩි කරලා නැහැ. සටන් කලාව පැත්තෙන් ඕනනම් ඔයගොල්ලෝ ස්පෝර්ට්ස් ටීචර් කෙනෙක්ගෙන් වගේ අහලා බලන්න. ඒක ඉංග්‍රීසි පාර්ට් එකක් නම් නෙමෙයි. ස්පෝර්ට්ස් ටීචර් කෙනෙක්ගෙන් වගේ අහලා බලන්න එකිනෙකට මේවයි තියෙන වෙනස්කම් මොනවද කියලා. හරි? මේවා එකිනෙකට තියෙන වෙනස්කම් මොනවද කියලා. Okay, we'll go to the next lesson. The next paragraph. අපි ඊළඟ paragraph එකට යන්. දොළ පුතාලා ඕකේ අවශ්‍ය දෙයක් තියෙනවා නම් ඒ දේවල්
යන්න අපි ඔහොමම මේ වීඩියෝ එකේම ඊළඟ පැරග්‍රාෆ් එකටත් යනවා. Hurry. So in the next paragraph, so this is that it's a long paragraph. මේක ටිකක් long paragraph එකක් අපි ඉක්මනට කියවමු දුවේ පුතේ. හරි බලන්න. අංගම් පොර or අංගම් is known මේක known දැනගෙන තියෙනවලු ප්‍රසිද්ධයිලු as the මෙන්න දුවේ පුතේ ටිකක් වෙනස් වචනයක් හම්බෙනවා indigenous දුවේ පුතේ indigenous කියන්නේ දේශීය ඒ දේශයටම ආවේනික කියන එක. indigenous fighting art martial arts වගේම සමාන වචනයක් fighting art කියන්නේ ඒත් සටන් කලාව කියන එකමයි. එහෙනම් indigenous fighting art මොකක්ද දුවේ පුතේ indigenous fighting art කියන්නේ යම්කිසි දේශයකට ආවේනික ඒ දේශයේම තියෙන සටන් කලාවකට. හරිද? අංගම් පොර නැත්නම් අංගම් තමයිලු හැඳින්වෙන්නේ දැනගෙන ඉන්නේ. හරිද? indigenous fighting art එක හැටියට in ශ්‍රී ලංකා. ඔව්නේ අපිට ආවේනික අපේ රටේම ආරම්භ වෙලා අපිම පවත්වගෙන යන අපිටම ආරම්භ එක it is not wrestling, it is not karate, it is not taekwondo. What's that? මොකක්ද දුවේ පුතේ ඒක? ඒක තමයි අංගම් එහෙම නැත්නම් අංගම් පොර කියලා කියන්නේ. It is believed අච්චපත බලන්න it is believed එක believe වෙනවලු විශ්වාස වෙනවලු to have තියනවා කියලා a history ඉතිහාසයක් කොයි જાතිය ඉතිහාසයක්ද which dates back to දුවේ පුතේ ඔන්න ඕක ඉගෙන ගන්න ඔය dates back to කියන්නේ අතීතයට ගමන් කරනවා කියන එක. ඔක ලස්සන යෙදුමක් දුවල පුතලා ඉගෙන ගන්න. dates back to අතීතයට ගමන් කරනවලු more than වඩා 33,000 දුවේ පුතේ මතකයිනේ 10000 33 33 එහෙනම් 33000 කොහොමද කියවන්නේ 33,000 years which dates back to අතීතයට ගමන් කරනවලු more than 33,000 years. අන්න අවුරුදු 33000ක අතීතයක් තියෙනවලු අපේ අංගම් පොර කලාවට. එහෙම බලමු. This art is said to have මේකට have තියනවා කියලා said කියවෙනවලු. දුවේ පුතේ මේවා පැසිව් වාක්‍ය මේවා පැසිව් හැටියට පාවිච්චි කරන්නේ කොහොමද සහ මේ පැසිව් පාඩමට අදාළ මේකේ තියෙන සම්බන්ධතා මම දුවල පුතාලට ක්ලාස් පටන් ගත්තට පස්සේ ක්ලාස් එක ඇතුලේ කියලා දෙන්නම්. මොකද ඔයගොල්ලෝ දන්නවා පැසිව් කියන්නේ ටිකක් වැදගත් පාඩමක්. ඒක මේ විදිහට දුරස්ත උගන්නන්න බෑ. දැනට මම තේරුම් විතරක් කියා දෙගෙන යන්නම්. This art is said to have originated මෙන්න මෙතන දරුවනේ මට කියා දෙන්න දෙයක් තියෙනවා. දුවේ පුතේ origin කියලා කියන්නේ යම්කිසි දෙයක් පටන් ගන්නවට මූලාරම්භ වෙනවට. ඒකෙන් හැදෙනවා ක්‍රියාපදයක් originate කියන්නේ හරි මූලික වෙලා ආරම්භ වෙනවා කියන එක. හරිද? ඒක තමයි මෙතන කියන්නේ මේ කලාව originate වෙලා තියෙනවා කියලා පැවසෙනවලු from a yak warrior කියන්නේ රණ ශූරයෙක්ට යුද්ධයේ ශූරයෙක්ට yak warrior කෙනෙක්ගෙන් තමයිලු මේක ආරම්භ වෙලා තියෙන්නේ. ඔයගොල්ලෝ දන්නවා මේ කාලේ ලංකාවේ ගෝත්‍රිකයෝ ඉඳලා තියෙනවා. so හරි ගෝත්‍රිකයෝ ඉඳලා තියෙනවා. ගෝත්‍රිකයෝ වර්ග දෙකක් ප්‍රධාන වශයෙන් ඉඳලා තියෙනවා as නාග and යක්. ඉතිහාසයේ අපි නාගයෝ සහ යක්කයෝ කියලා ඉගෙන ගන්නේ නයි එහෙම නෙමෙයි. නාග ගෝත්‍රිකයෝ යක්ෂ ගෝත්‍රිකයෝ ඒගොල්ලෝ මිනිස්සු. ආන් ඒ කාලේ හිටිය යක්ක warrior කෙනෙක්. යක්ක ගෝත්‍රයට අයත් යක්ක tribe එකට අයත් ගෝත්‍රයට අපි කියන්නේ tribe කියලා. යුද සටන්කාමියෙක්ගෙන් තමයිලු රණශූරයෙක්ගෙන් තමයිලු මේක ආරම්භ වෙලා තියෙන්නේ. ඊළඟට බලමු ancient kings දුවේ පුතේ ancient ඓතිහාසික ancient kings had used පාවිච්චි කරලා තිබුණා this form of fighting මේ fighting art වල form එක ස්වරූපය මොකටද
to protect ආරක්ෂා කරගන්න අන්න ක්‍රියාපද ඉස්සරහට to දාලා මතකයි නේද protect කියන්නේ ආරක්ෂා කරනවට to protect කියන්නේ ආරක්ෂා කර ගැනීමට දුවේ පුතේ මම මේ දේවල් ටිකක් වේගෙන් කියාගෙන යනවා හැබැයි දුවල පුතාලට ලියා ගන්න ඕන තැන්වලදී වීඩියෝ එක නවත්තලා වචනයක් ගානේ තමන් නොදන්න වචනවල තේරුම් ලියා ගන්න ඕනේ ඔයගොල්ලෝ හරි කිසිම හේතුවකට ඒ දේවල් නොලියා ඉන්න බෑ මම පොත් චෙක් කරනකොට ඒවා තියෙන්න ඕනේ to protect the nation කියන්නේ ජාතියට එහෙනම් අපේ ජාතිය ආරක්ෂා කරගන්න තමයි kings අතීත රජවරු මේක පාවිච්චි කරලා තිබුණේ අංගම් can be divided දුවේ පුතේ divide කියන්නේ බෙදනවට හරිද එහෙනම් අංගම් can be divided ආයත් පැසිව් අයිඩියා එකක් තියෙන්නේ අංගම් බෙදා දක්වන්න පුළුවන්ලු into 3 sections කොටස් අංශ 3කට අංගම් වල කොටස් තියෙනවලු 3ක් අංශ තියෙනවලු 3ක් මොනවද අංගම් පොර ඉලංගම් පොර and මායංගම් හරිද අන්න එහෙනම් අංගම් වල sections 3යි අංගම් පොර ඉලංගම් පොර and මායංගම් කියලා it has been the traditional practice දුවේ පුතේ traditional සාම්ප්‍රදායික practice කියන්නේ කරගෙන ආපු දේ පුහුණු වෙමින් පවත්වගෙන ආපු දේ කියන එක මේක සාම්ප්‍රදායිකව අපි පවත්වගෙන ආපු දෙයක් හැටියට තිබිලා තියෙනවලු of the ගුරුගේ දුවේ පුතේ මෙතන ගුරු කියලා අදහස් කරන්නේ the teacher කියන එක මේ අංගම් පොර දන්න ගුරුවරයා කියන එක එයාලට හඳුන්වලා තියෙන ඒගොල්ලන්ව ගුරු කියන නමින් ගුරුගේ traditional practice එකක් හැටියට සාම්ප්‍රදායික පුරුද්දක් හැටියට තිබිලා තියෙනවලු මොකටද to impart කිරීම දුවේ පුතේ impart කියන්නේ බෙදලා දෙනවට මොකටද බෙදලා දෙනවා එහෙනම් to impart කියන්නේ බෙදා දීම to impart අංගම් knowledge අන්න මේ අංගම් knowledge එක අංගම් දැනුම බෙදා දෙන එක සහ ඒ වගේම its secrets ඒකේ තිබ්බ රහස් දුවේ පුතේ අංගම් knowledge and its secrets අංගම් දැනුම සහ ඒකේ තිබ්බ රහස් impart කිරීම බෙදා දෙන එක සාම්ප්‍රදායික පුරුද්දක් හැටියට තිබ්බලු කියන්නේ දැන් මේ රහස් දන්නේ මේකේ ගුරුවරයානේ එයා ඒව බෙදලා දෙන්නේ කොහොමද මෙන්න බලන්න කොහොමද කියලා තියෙනවා only to his most faithful and trustworthy students දුවේ පුතේ ඉස්සෙල්ලා වචන ටික කියව ගන්න පුරුදු වෙමු faithful මේක trustworthy students අපි දන්නවා දුවේ පුතේ students ලා කියන්නේ කවුද ශිෂ්‍යයෝ faithful කියන්නේ තමන්ව අදහන තමන්ට ගරු කරන තමන්ව විශ්වාස කරන කියන එක trustworthy කියන්නේ අනිත් පැත්තට අපිට විශ්වාස කරන්න පුළුවන් කියන එක දැන් හිතන්න දුවේ පුතේ ඔයාලා මාව විශ්වාස කරනවා නම් ආයේ කියන්නේ මොකද්ද ඔයාලා මට faithful මට ඕගොල්ලන්ව විශ්වාස කරන්න පුළුවන් නම් අන්න ඒකට තමයි trustworthy කියලා කියන්නේ. එතකොට මේක දෙන්නේ මේ secrets දීලා තියෙන්නේ රහස් impart කරලා තියෙන්නේ බෙදා දීලා තියෙන්නේ faithful and trustworthy students ලාට විතරයිලු. කියන්නේ ගුරුවරයා කෙරෙහි ගෞරවයක් තියෙන ගුරුවරයාට ගොඩක් ආදරය භක්තිය දක්වන ඒ වගේම ගුරුවරයාට අනිත් පැත්තට විශ්වාස කරන්න පුළුවන් විශ්වාසදායීම ගෝලයක් ඉන්නවා නම් එයාට විතරයිලු දීලා තියෙන්නේ. Hence එම නිසා the value and the popularity දුවේ පුතේ අපි දන්නවා popular කියන්නේ ජනප්‍රිය කියන එක එතනින් හැදෙනවා popularity ජනප්‍රියතාවය value වටිනාකම value and the popularity වටිනාකම සහ ජනප්‍රියතාවය of this form මෙන්න මේ රටාවේ මෙන්න මේ ආකෘතිය කියන්නේ මොකද්ද අංගම් පොර කලාවේ form of martial arts මෙන්න මේ සටන් කලාවේ value එකයි popularity එකයි
වටිනාකමයි ජනප්‍රියතාවයයි has increased. වැඩි වෙලා තියෙනවලු. අපි දන්නවා increase කියන්නේ වැඩි වෙනවටනේ. increase කියන්නේ වැඩි වෙනවටනේ. has increased වැඩි වෙලා තියෙනවා over the generations. දුවේ පුතේ generations කියන්නේ පරම්පරාවල් වලට, over the generations කියන්නේ පරම්පරාවල් ඉස්සරහට එද්දී කියන එක, පරම්පරාවෙන් පරම්පරාවට කියන එක. හරි? එහෙනම් මේකේ වටිනාකම පරම්පරාවෙන් පරම්පරාවට වැඩි වෙලා තියෙනවලු. හරි? දුවේ පුතේ ඊළඟ ඡේදේ මොනවද තියෙන්නේ සහ ඊට අදාළ විස්තර ටික මම ඔයගලන්ට ඊළඟ වීඩියෝ එකේ කියා දෙන්නම්. මේ වීඩියෝ එක මම මෙතනින් නවත්තනවා. සියලු දරුවෝ නෝට් කරගන්න අවශ්‍ය සියලුම දේවල් නෝට් කරගෙන මේ වීඩියෝ එක නවත්තන්න. ආපස්සට ගිහිල්ලා හරි නෝට් කරගන්න අවශ්‍ය දේවල් තියෙනවා නම් සියලුම ආදරණීය දුවල පුතාලා නෝට් කරගන්න ඕනේ. හරි?